ජලය තියෙන බීකරයට මම දානවා right අපි කියමු ඊතරයක්. ඔයාලා දන්නවා ඊතර කියන්නේ මොනවද කියලා. ඔයාලා දන්නවා ඊතර කියන්නේ මොනවද කියලා. මොනවද ඊතර කියලා කියන්නේ? ඊතර කියලා කියන්නේ ඔක්සිජන් පරමාණුවක් හරහා ඇල්කිල් කාබන් දෙකක් සම්බන්ධ වෙච්ච කාබනික සංයුතිය. හරියට නිකන් මේ වගේ මේ CH3 මෙතන O එකක් මෙතන CH3. මේකට අපි කියනවා මේ පැත්තේ කාබන් එකයි හරි ඒ නිසා අපි කියනවා මෙතොක්සි මෙතිල්. මතකයි? තව උදාහරණයක් ගත්තොත් මේ වගේ CH3 CH2 O CH3 මොකක්ද ඊතර. හරි. ඔයගොල්ලෝ දන්නවා මේ ඊතර වගේ ඒවා ගත්තොත් අපි කියනවා ජලයේ එක මිශ්‍රයි අමිශ්‍රයි අමිශ්‍රයි. හරිනේ. එතකොට මේ ජලය තියෙන බීකරයට ඊතර දැම්මොත් එහෙම වෙන වැඩේ තමයි ජලය මතු පිට මේ ඊතර ටික පාවෙන්න. මේක එක මිශ්‍ර වෙන්නේ නැහැ. මිශ්‍ර වෙන්නේ. හරි. මම කියනවා මේ තියෙන ඊතර. ඉතින් මේ ජලයේ මතු පිට ඊතර තිබුණා. ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000ක් නේ. ඊතර වල ඝනත්වය ඝන මීටර කිලෝග්‍රෑම් 700 ගන්න. එතනත් කතා. එතකොට ජලයට ඊතර වල ඝනත්වය අඩු හින්දා හරි ජලය මත ඊතර පාන. හරි. දැන් ඕකම තමයි මෙහෙම කියන්නත් පුළුවන් මේ වගේ විදිහට. බලන්න. මම කියනවා මේ වගේ බීකරයකට දානවා ජලය. දාලා ඉවරලා ඒකට දානවා CCl. දැන් මොකද්ද වෙන්නේ? මේකට දානවා CCl. දැන් මොකද්ද වෙන්නේ? දැන් වෙන වැඩේ තමයි හරි ජලයේ CCl4 මිශ්‍ර වෙන්නේ නේ. හැබැයි ජලයට වඩා CCl4 ඝනත්වය වැඩි. හරි ජලයට CCl4 ඝනත්වය වැඩි වෙච්චහම තමයි මේ දාපු ගමන් හරි මේ උඩින් දාපු CCl4 ටික carbon correct මේ ටික යටට එනවා හරි ජලයේ ඉහළට එනවා නේද? right එතකොට හරි අවසානයේ වෙන වැඩි මොකද්ද අවසානයේ වෙන්නේ? ටිකලාකින් බලද්දී යටින් තියෙනවා ඔන්න CCl4 ස්තරේ right උඩින් තියෙනවා ඔන්න මොනවාද ජලය. ඒක කතා ඔන්න එහෙනම් අපි කියනවා දැන් මේ කතාව මෙතන දෙච්චර වැදගත් නෑ මම නිකන් පැහැදිලි කරන්නම කිව්වේ. මෙන්න මේ වගේ දෙන්නේ. ජලය සහ ඊතර. ජලය සහ CCl. හරි. ජලය සහ ක්ලෝරෝෆෝම්. හරි. මේ වගේ දෙන්නේ ගත්තොත් ඒගොල්ලෝ එකින් එක අමිශ්‍රයි. එතකොට මේකත් ද්‍රව කලාපය, මේකත් ද්‍රව කලාපය, මේ දෙක එකින් එක අමිශ්‍රයි. හරි. එතකොට මොනවා හරි ද්‍රවයක් මම උදාහරණයක් වශයෙන් කියන්නකෝ අයඩින්. අයඩින් කියන එක නා ජලයේ යම් තරමකට දිය වෙනවා. හරි. ඊතර වගේ අයඩින් කියලා කියන්නේ නිද්‍රවීය ද්‍රවයක්. හරි. නිද්‍රවීය ද්‍රවයක් කියන ජලය වගේ ද්‍රවීය ද්‍රාවකයක් තුළ හරි තරමක් දුරට දෙයි. හැබැයි ඊතර වගේ නිද්‍රවීය ද්‍රාවකයක් තුළ හොඳින්ම දියි. එහෙනම් හොඳින්ම දියි. එතකොට මේ ජලය සහ ඊතර දෙක අතරම හරි I2 දිය වෙනවා දෙකේම I2 දිය. මේ දෙකේම I2 දිය වෙලා මේ දෙක අතර හැදෙන්න පුළුවන් සම්පූර්ණතාවය. එතකොට මේ බලන්න මේක ද්‍රව කලාපය මේක ද්‍රව කලාපය හරි ඒ කියන්නේ එකම જાතියේ කලාප දෙක එකම જાතියේ කලාප දෙක ස්පර්ශව තියෙනවා හරි එකම જાතියේ කලාප දෙක ස්පර්ශව තියෙනවා ඒ කලාප දෙකේ ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා හරි මේකේ තියෙන්නේ I2 මේකේ තියෙන්නේ එතන හරිද මේ දෙකේම තියෙන්නේ එකම જાතියේ එහෙනම් අපි කියනවා ඔන්න ඔය වගේ එකිනෙක අමිශ්‍ර ද්‍රව කලාප දෙකක් තුන එකම ද්‍රව්‍යයක් ව්‍යාප්ත වෙලා ඇතිවන සමතුලිතතාවය අපි කතා කරනවා සමජාතීය කලාප සමතුලිතය. අපෝ කියනවා එකිනෙක අමිශ්‍ර හැබැයි ස්පර්ශව පවතින එතනවද මෙන්න එකිනෙක ගැලලි එකිනෙක අමිශ්‍ර ස්පර්ශව පවතින ද්‍රව කලාප දෙකක් තුන කිසියම් ද්‍රව්‍යයක් ව්‍යාප්ත වීමෙන් ඇතිවන සමතුලිතතාවය අපි හඳුන්වනවා කියලා
සමජාතිය අලං. එහෙනම් අපි මේ පාඩමේදී අන්න ඒ කියලා තමයි කතා කරන්නේ. හරි. දැන් මුඩි පොඩි හැදින්වීම දාලා පාඩමේ ක්ලියර් වෙනවා කියලා. හරි ක්ලියර් මේ සම්මුත පද්ධතිය තුල එකිනෙක ස්පර්ශව පවතින අමිශ්‍ර ද්‍රව දෙකක් තුල පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වී ඇතිවන ගතික සමතුලිතතාවය පිළිබඳව සාකච්ඡා කෙරේ. right. එහෙනම් මේ අර්ථයේදී තව පොඩි අමතර කරුණක් අපි කතා කරලා දැනට කාලෙකට කලින් හරිද? දැන් මගේ පන්ති වලට සහභාගී වෙන ළමයින්ට නම් මම මේ කොටස් ගන්නලා තියෙනවා. යම් හේකින් මගේ පන්ති වලට සහභාගී වෙලා නැත්නම් ඒත් තමන්ගේ මොකක් හරි පන්තියක හරි මේ මං කියන දේ කතා කරලා තියෙන්න ඕනේ. හරිද? තමන්ගේ මොකක් හරි පන්තියක මේ මං කියන දේ කතා කරලා තියෙන්න ඕනේ. හරිද? ඔයාලට මම මුල්ම කාලේ කිව්වා ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාවය සම්බන්ධ විශේෂ කරුණු කියනවා. හරි? ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාවය සම්බන්ධ විශේෂ කරුණු කියනවා. මතක් කරගන්න. පළවෙනි මේක මම කතා කරේ ඔයගොල්ලන්ට අන්තර් අණුක ආකර්ෂණ බල කියන කොටස යටතේ. අන්තර් අණුක ආකර්ෂණ බල කියන කොටස යටතේ. මේක මම කිව්වා. හරිද? අපි කිව්වා I2 වගේ නිර්ද්‍රවීය ද්‍රව්‍ය. හරි I2 වගේ Br2 වගේ හරි නිර්ද්‍රවීය ද්‍රව්‍ය. හරි මේ වගේ නිර්ද්‍රවීය ද්‍රව්‍ය මොනවා තුලද? අපි කිව්වා CCl4 එහෙම නැත්නම් chloroform හරි අරයි නේ right මේ වගේ මොන ද්‍රාවක තුලද? නිර්ද්‍රවීය ද්‍රාවක තුල. දැන් මගෙන් අහන්න එපා මොනවද කියලා නිර්ද්‍රවීය ද්‍රව්‍ය කියන්නේ කියලා අහන්න එපා. හරිද? ඒකද නම් ඉන්නේ. හරිද? එහෙනම් මෙන්න නිර්ද්‍රවීය ද්‍රව්‍ය CCl4 chloroform වගේ නිර්ද්‍රවීය ද්‍රාවක තුල හොඳින්ම තියෙනවා. හරිද? හැබැයි ඔයාලට මතක් වෙන්න ඕනේ ජලය වගේ right ඊට පස්සේ එතනෝල් වගේ ද්‍රවීය ද්‍රාවකවල හරිද? ද්‍රවීය ද්‍රාවකවල මේ වගේ නිර්ද්‍රවීය ද්‍රව්‍ය දිය වෙන්නේ අපි කියනවා කොහොමද? සුළු වශයෙන්. ඇතැම් විට දිය නොවෙන්න අපි කිව්වේ වගන්නේ කොහොමද කිව්වේ? නිර්ද්‍රවීය ද්‍රාවක තුල හොඳින් දියවන අතර ද්‍රවීය ද්‍රාවක තුල සුළු වශයෙන් දිය වේ. ඇතැම් විට දිය නොවේ. මතකයිනේ? ඊට පස්සේ අපි කොහොම මේ වගේ මොනවාද? ඇමෝනියා වගේ right තව ගත්තොත් මෙතනෝල් වගේ මේවා අපි කියනවා මොකද්ද වෙන්නේ? right මේවා ද්‍රවීය. හරි මේ ද්‍රවීය ද්‍රව්‍ය අපි කියනවා ද්‍රවීය ද්‍රාවක තුල. ඒ කියන්නේ මොනවද තුලද? මේ ජලය වගේ ඒවා තුල, හරි එතනෝල් වගේ ඒවා තුල, හරි මේ ද්‍රවීය ද්‍රව්‍ය හොඳින්ම තියෙනවා. හරි හැබැයි CCl4 වගේ chloroform වගේ නිර්ද්‍රවීය ද්‍රව්‍ය තුල මේවා දිය වෙන්නේ කොහොමද අපි කියන්නේ? සුළු වශයෙන් ඇතැම් දිය වෙන්නේ. අපිට ඒක තමයි. එහෙනම් අපි කියනවා මෙන්න පාලනය කරන අපව මතක් කරමු. මොකක්ද පාලනය කරන්නේ? හරි නිර්ද්‍රවීය ද්‍රාවක තුල හොඳින්ම දියවන අතර ද්‍රවීය ද්‍රාවක තුල දියවන්නේ සුළු වශයෙන්. නැත්නම් සුළු වශයෙන් දියවේ ඇතැම් විට දිනව වෙන්න. හරි ඒ වගේම අපි කියනවා ද්‍රවීය ද්‍රව්‍ය නිර්ද්‍රවීය ද්‍රව්‍ය නම් මේ ද්‍රවීය ද්‍රව්‍ය
ද්‍රවීය ද්‍රාවක වල හොඳින් දියවන අතර නිර්ද්‍රවීය ද්‍රාවක තුල මොකද වෙන්නේ? සුළු වශයෙන් දියවේ. ඇතැම් විට දින වෙනවා. හරි. ඒ වගේම අපි කිව්වා අයනික ද්‍රව්‍ය. සෝඩියම් ක්ලෝරයිඩ් වගේ හරි පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ ඒවා සෝඩියම් සල්ෆේට් වගේ ඒවා මට අපි කියනවා මොනවද කියලා අයනික ද්‍රව්‍ය. මතකයි මේ අයනික ද්‍රව්‍ය හරි ද්‍රවීය ද්‍රාවක තුල ජලය වගේ ද්‍රවීය ද්‍රාවක තුල මොකද වෙන්නේ? ඇතැම් විට සම්පූර්ණයෙන්ම දියුනේ. ඇතැම් විට අර්ධ වශයෙන් දියුනේ. එහෙම නැත්නම් සුළු වශයෙන් හරියි. හරි සුළු වශයෙන් හරියි. එහෙනම් අපි කියනවා මෙන්න අයනික ද්‍රව්‍ය ද්‍රවීය ද්‍රාවක තුළ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන්ම වෙනම සුළු වශයෙන් තියෙනවා. මතකයි? හැබැයි අපි කොහොම මේ ද්‍රවීය ද්‍රව්‍ය නිර්ද්‍රවීය ද්‍රාවක CCl4 වගේ නිර්ද්‍රවීය ද්‍රාවක තුළ අපි කිව්වා සාමාන්‍යයෙන් දියනවා දිවෙන්නේ නැද්ද? දිවෙන්නේ. මතකයි? එහෙනම් මෙන්න මේ කරුණු ටික ඕගොල්ලන්ට මතකයි. හරිනේ? එහෙනම් අපි කියනවා මොනවද කරුණු ටික? පළවෙනි එක නිර්ද්‍රවීය ද්‍රව්‍ය නිර්ද්‍රවීය ද්‍රාවක තුල හොඳින් දියවන අතර ද්‍රවීය ද්‍රාවක තුල සුළු වශයෙන් දියවේ ඇතැම් විට දිය නොවේ. හරි. ද්‍රවීය ද්‍රව්‍ය ද්‍රවීය ද්‍රාවක තුල හොඳින් දියවන අතර නිර්ද්‍රවීය ද්‍රාවක තුල සුළු වශයෙන් දියවේ ඇතැම් විට දිය නොවේ. අයනික ද්‍රව්‍ය ද්‍රවීය ද්‍රාවක තුල මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හෝ සුළු වශයෙන් හෝ දියවේ. නිර්ද්‍රවීය ද්‍රාවක තුල දියවේ. හරිද? එහෙනම් මේ කරුණු ටික නිකන් මතකයේ තියාගන්න. හොඳයි. දැන් එතකොට මේ කරුණු මීට කලින් මම ඉගෙන ගත්තේ නැති ළමයින් 125ක් මේ අතර ඉන්න නිසා අයිත් මේකට නිසා අයිත් හරි අපි පොඩි සටහනක් මේක දාගෙන අපි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ right දෙන්න පොඩි අර මාතෘකාව ඊළඟ ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාවය සම්බන්ධ විශේෂ කරුණු එන නිකම්ම ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාවය කියලා ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාවය ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාවය අනේ එලිමන්ට් එක නම අංක දාන්න අංක 1 right නිර්ද්‍රවීය ද්‍රව්‍ය නිර්ද්‍රවීය ද්‍රාවකවල හොඳින් දියවන අතර නිර්ද්‍රවීය ද්‍රාවක තුල හොඳින් දියවන අතර ද්‍රවීය ද්‍රාවක තුල සුළු වශයෙන් දියවේ. right ඇලිරක් ගහලා කියලා දාන්න. ඇතැම් විට දිය නොවේ. අනේ ඔයාලට ඕන නම් උදාහරණයක් තියෙන නිකන් වරහන් තුල right කඩුව කියලා දාගන්න. I2Br2 වගේ ඒවා CCl4 chloroform වගේ දිය වෙනවා. ජලය වගේ දිය වෙනවා. ඕන නම් විතරක් අත්‍යවශ්‍ය නැහැ. හරි. අග දෙක. ද්‍රවීය ද්‍රාවක තුල හොඳින් දියවන අතර නිර්ද්‍රවීය ද්‍රාවක තුල සුළු වශයෙන් දියවේ. ඇතැම් විට දිය නොවේ. හරි. අංක 3 වල දාන්නේ අයනික ද්‍රව්‍ය ද්‍රවීය ද්‍රාවක තුල සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් සුළු වශයෙන් හෝ තියෙන අතර
නිද්‍රවීය ද්‍රාවක තුල නිද්‍රවීය ද්‍රාවක තුල දිය නොවේ. දිය නොවේ. නේද? හරි. එහෙනම් ওই මූලික කරුණු ටික පොඩ්ඩක් මතකයේ තියාගන්න. ඕක right මීට කලිනුත් ඕගොල්ලෝ ඉගෙන තියෙන ඕක එක. right මෙතන පොඩ්ඩක් ඕක වැදගත්. හරි. right. ලියන ඊළඟ අනුමානතාව. සමජාතීය කලාප සමතුලිතතාවය ඇති වන ආකාරය. සමජාතීය කලාප සමතුලිතතාවය ඇති වන ආකාරය. සමජාතීය කලාප සමතුලිතතාවය ඇති වන ආකාරය. හරිනේ? right. බලමු. අද මම කියනවා මේ වගේ. දැන් මේක හොඳට තේරුම් ගන්න. හරිද? ආයෙත් මම කියනවා මේ වගේ බීකරයක් අරගෙන හරිද? මම මේකට දානවා ජලය. හරිද? හොඳට. හරි මම බීකරයක් කරලා මේකට දානවා ජලය. හරිද? right. ඊට පස්සේ මම කරන වැඩේ හරි මේකට දානවා මේක දිය කරනවා හරි I2 යම් ප්‍රමාණය හරි I2 යම් ප්‍රමාණය එතනකට හරි බීකරයක් කරලා ඉතින් දැම්මා මේක ලෙක දිය කරනවා I2 හරිද ඊට පස්සේ කරන වැඩේ හරි මේකට දානවා ඊතර ද්‍රවය ඊතර ස්වල්පයක් හරි දැන් ඔයාලා දන්නවා ජලය සහ ඊතර කියන්නේ මිශ්‍රයි අමිශ්‍රයිද අමිශ්‍රයි. හරිද? සාමාන්‍ය ඊතර ඝනත්වයේ ජලයේ ඝනත්වයට මොකද වෙන්නේ? අඩුයි. ඒ නිසා ඊතර මත ජලයේ මොකද වෙන්නේ? පාරයි. sorry ජලයේ මත ඊතර මොකද වෙන්නේ? පාරයි. අන්න මම අපෝ කියනවා ජලයේ ඊතර ඝනත්වයේ අඩුයි. ඒ නිසා ජලය මත ඊතර පාරයි. එතන වඩා හොඳට මම කියන්නම් හරියටම මම මේ කියන කතාව ගැලපෙන්න නම් එහෙනම් හරියටම මම මේ කියන කතාව සිද්ධ වෙන්න නම් මොකද වෙන්න ඕනේ? right මේ බීකරේ වහලා දාලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේක මොන පද්ධතියක් වෙන්න ඕනේ? සංකෘත පද්ධතියක් වෙන්න. හරි? මම ඔයාලට කලින් කිව්වා ඕනම සමතුලිතතාවයක් ඇති වෙන්නේ. right? මම ඔයාලට කලින් කිව්වා ඕනම සමතුලිතතාවයක් ඇති වෙන්නේ right? සංකෘත පද්ධතිය. පද්ධතිය විවෘතන right සමතුලිතතාවයක්. හරිද? right. අපි කියනවා දැන් ඔන්න සංකෘත පද්ධතියක් මොකද්ද මන්ත්‍රේ මොකද තේරුම් ගන්න ඕනේ. හරි ජලය දාලා ඒකේ I2 හොඳට දිය කරා. ඊට පස්සේ ඒ මතර ඊතර දැම්මා. දාලා පද්ධතිය වහලා. හරි. දැන් මොකද? පළවෙනි දැන් මාන හොඳට තේරෙන්න ඕනේ මේක. මතක් කරගන්න. දැන් ඕගොල්ලන්ට මම මේ ප්‍රශ්න අහද්දී ඔයාලට උත්තර දුන්නට හරි මට ඇහෙන්නේ. හරිද? ඇහෙන්නේ කියලා හේතුව මොකක්ද වෙන්නේ මේ මම ඕගොල්ලෝ ඔක්කොගේම හරි දැන් ඔයගොල්ලෝ කතා කරන අපිට ඇහෙන්න ඕනේ හරිනම් හැබැයි ඔයගොල්ලෝ ඔගේ මයික් එක ඕෆ් කරලා දාලා තමයි තියෙන්නේ හරි මොකද දැන් මේ වෙද්දි මම හිතන්නේ මේ පාඩමට අහුම්කම් දෙනවා මම හිතන්නේ ආදාන වශයෙන් 1700ක් කර ප්‍රමාණයක් මම දන්නේ ඒක හරිම ගානක් කියලා right මේ වෙද්දි එන්න කරලා දෙනවා right හරි මේ වෙද්දි මම හිතන්නේ මේ පාඩමට ලංකාව පුරා අහුම්කම් දෙනවා මේ වෙද්දි ලංකාව පුරා මේ පාඩමට අහුම්කම් දෙනවා මම හිතන්නේ ආදාන වශයෙන් 1700 කර ප්‍රමාණයක් හරිද right එතකොට සමහරලාට ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් right හරි එතකොට මේ ඕගොල්ලෝ ඔක්කොගේ මයික් ටික මම දැන් කතා කරන්න ෆෝන් කරොත් එහෙම හිතා ගන්න පුළුවන් නේද අර සාමාන්‍යයෙන් පන්ති ඉස්කෝලේ පන්ති ළමයි 40ක් එහෙම ඉන්නකොට මේ කතා කරන්න අවස්ථාව දීපුවා හරි සාමාන්‍ය ඉස්කෝලේ මැඩම් පන්තිල කෙලිමු කියන්නේ මාළු කඩේ වගේ වට්ටිය අම්මලා සෙට් එකයි කියලා කියන්නේ ඒතර මේක මොකක්ද දෙන්නේ මේකේ මයික් ටික ඔන් කරොත් එහෙම මට පන්ති කරන්න වෙන්නේ හරි ඒ නිසා තමයි හරි මේ මයික් ටික ඔක්කොම ඕගොල්ලන්ගේ ඕෆ් කරලා දාලා අපි මේ පන්ති කරන්නේ හරි ඒතර අන්තිමට මේ පාඩම අද දවසේ කළා මම ඔයාලට පොඩි වෙලාවක් දෙනවා. ඒකට කැමති වුණොත් ප්‍රශ්න අහන්න පුළුවන්. හරි දැන් අද ඔයගොල්ලන්ට මේක අලුත් අත්දැකීමක් ඉන්න ඔයගොල්ලෝ මේක හරියටම දන්නේ නැති ඉන්න මේක විදිය. හරි සමහරවිට මටත් කතා කරලා අහනවා. හරි දැන් ඔයගොල්ලෝ ඇත්තම කතාව මොබයිල් ෆෝන් උන්තරම් පාවිච්චි කරනවනේ නේද? හරි දැන් ඉස්සෙල්ලා මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරේ මේ පාඩම් බලන්න එහෙම නෙවෙයි. මම දන්නවනේ. හරි ඔය පෞගිදාස්ගේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදලා මම ඒකේ බලන් ඉන්නකොට පාන්දර 3ට විතර හරි ළමයි ඉන්න ඔන්ලයින් මම හිතන්නේ පාඩම් කරනවා කට්ටිය බලන්න කොච්චර හොඳ ළමයිද කියලා නේ ඈ පාන්දර 3 විතරක් වුණා හරි හොඳ ළමයි හරි එතකොට
සමහර කට්ටිය දැන් මේක මේක දන්නේ නැතුව නෙමෙයි. නමුත් ඒගොල්ලෝ මොකද්ද මේ අහන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අහනවා සර් කොහොමද ওই වීඩියෝ බලන්නේ. එතකොට මම සමහරවිට මම මේ ඇත්තට මේකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ලා කෙනෙක් ඉන්නවනේ. එතකොට මැසේජ් එකක් යනවා. ඕගොල්ලන්ට ලින්ක් එකක් යනවා. ඒ ලින්ක් එකට ගියාම ඇති. හරි. ඒතර අහනවා ලින්ක් එක කොහොමද එවන්නේ. හරිද? සමහරවල් ලින්ක් එකක් කියන්නේ මොකද්ද සර්? හරිද? හරි මේ වගේ ප්‍රශ්න ගොඩක්. ඉතින් ඒ නිසා මේකත් ඕගොල්ලන්ට අලුත් අත්දැකීම්. හරිද? හරි හැබැයි මේ අත්දැකීම දැන් මේක මේ අපේ රට අලුත් දෙයක් වුණාට මේක ලෝකේ බොහෝ රටවල තියෙනවා. හරි ලෝකේ බොහෝ රටවල තියෙනවා. දැන් ඔය COVID-19 අර්බුදය ඇති වෙච්ච ගමන් අපේ රට මේ මාස 4ක් 5ක් ගිහිල්ලා අපි මේක මේ පටන් ගත්තාට හරි බොහෝ රටවල රයිට් COVID-19 වසංගතයේ නිසා පාසල් වහලා දැම්මාම විශ්වවිද්‍යාල වහලා දැම්මාම මේගොල්ලෝ කෙලින්ම ඔන්ලයින් උගන්නන්න පටන් ගත්තා. හරි. නමුත් ඉතින් ඒක මෙහි තරම් බරපතල ගැටලු සහගත වෙන්නේ වෙනට. ඒකට හේතුව තමයි උදාහරණයක් වශයෙන් විදේශ රටක් ගත්තොත් එක පන්තියක ළමයි 40යි 30යි එහෙම නීතු පරික් වශයෙන් අයව ගෲප්ස් නේ. දැන් මෙහි බලපුවම මේ එක පන්තියේ ගෲප් ක්ලාස් එකක් මේකේ ළමයි සංඛ්‍යාව 1000ක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ ගෲප් නෙමෙයි. ගෲප් එකේ තියරිටිකල් ගෲප් එකේ ටිකල් ගෲප් එකේ මැසිව් ගෲප් එකක් තමයි මේ. ඒ නිසා මොකද්ද මේක ඇත්තටම මේ මාරු වැඩක්. මේ ළමයි දැන් ඔයගොල්ලෝ පන්තිය ඇතුලේ ළඟ තියාගෙන මොනවා හරි දවස් ගන්නද්දී ඇත්තටම ඔයගොල්ලන්ට ගහන්න පුළුවන් වයින් පුළුවන් නේද ඔයගොල්ලෝ. හරි. නමුත් මේක එහෙම බෑ. මේක ඕගොල්ලෝම අවශ්‍යතාවයෙන් කරන්නේ. එතනම කතා. රයිට්. ඒ නිසා මේක ටිකක් සංකීර්ණ වැඩක්. රයිට්. ඒ නිසා තමයි ඔයගොල්ලන්ට මොකක්ද දෙන්නේ මේ කතා කරන්න අවස්ථාව දෙන්නේ නැතුව මම උගන්වන්නේ. හරි. හැබැයි ඔයගොල්ලෝ මෙහෙම දෙයක් කරන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මම මොන හරි ප්‍රශ්නයක් අහපුවම ඕගොල්ලන්ට ඒකට මොනවා හරි උත්තරයක් දෙන්න තියෙනවනේ. ඕගොල්ලෝ ඒක මොකක්ද දෙන්නේ? ඔහොම උත්තර දෙන්නේ. හරි. ඒක මට ඇහෙන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. හරි. ඒ හින්දා හොඳයි නේ ඇහෙන්න දෙන්න බොරුවක්වත් දන්නේ නැහැ. හරි. එහෙනම් අනිවාර්යෙන් උත්තර. හරි. එහෙම උත්තර දෙනකොට ඕගොල්ලන්ට මොකක්ද දෙන්නේ? මේක මේ අපි පන්තියේ ඉන්න තරම්ම ඕගොල්ලන්ට ඒක ඉන්ට්‍රෙස්ටිං වෙන්නේ නැහැ කියලා මම දන්නවා. හරිද? ඒක එහෙම වෙන්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් දැන් ගොඩක් අය අතර මේ ක්‍රමයට බොහොම සතුටින් ඉන්නවා. මොකද මේ හින්දා ස්මාර්ට්ෆෝන් එකක් හම්බුනේ. එහෙනම් හරි සතුටින් ඉන්නවා. හරි සමහර ළමයි අම්මලාට එහෙම කියනවලු මේ පොඩි ෆෝන් එකක් අඩු ගානේ මේ iPhone 11 එකක්වත් ඔන්න මේ පාඩම් ගන්න කියලා කියනවා කියලා මට සමහර අය කියනවා නේ ඔයගොල්ලෝ එහෙම කියන්නේ මම දන්නවනේ හරි I think ඒ නිසා right මේකෙදි මොකක්ද දෙන්නේ මම මොන හරි ප්‍රශ්නයක් අහමු ඔයගොල්ලෝ right උත්තර දෙන්න ඒක මට ඇහෙන්නේ නැහැ හරි නමුත් මම ඊට පස්සේ නැවත උත්තරේ පැහැදිලිව දෙන්න පාඩම අන්තිමට දවසේ අන්තිමට මම ඔයගොල්ලන්ට පොඩි වෙලාවක් දෙන්න ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රශ්නයක් අහන්න කිසි ගැටලුවක් නැවත පාරක් කියනවා මේ අතරමැදි මොනවා හරි කැඩි කැඩි දෙයක් සිදු වුණොත් ඊට පස්සේ ඔයගොල්ලන්ට පදිනයක් එන්න කිව්වොත් right හරි ඒක සමහරට මොකක්ද දෙන්නේ මේ ඕගොල්ලන්ගේ මේ සම්මතතාවයේ ප්‍රශ්නයක් ඇති හරිද දැන් මේ මම මගේ සම්මතතාවයේ ගැටලුවක් මතුවෙන්නේ නැහැ නමුත් මොකක්ද දෙන්නේ එහෙනම් මොකක් හරි එකක් වුණොත් ඒකට ප්‍රශ්න වෙන්න එපා right පුළුවන් උපරිම ගහණය කරන්න බලන්න right නැතත් මේක අනිවාර්යෙන් සංස්කරණය දැන් මේක සංස්කරණය නොකල ගන්න කෙලින්ම අමුවෙන් වීඩියෝ එකනේ මේක සංස්කරණය කරලාද වීඩියෝ එකක් අනිවාර්යෙන් බලන්න අද ඉස්සරහදී අනිවාර්යෙන් අරගෙන හරිනේ right එහෙනම් දැන් අපි අපුවේ කතාව right අයනම් මම කියනවා මේ ඔයගොල්ලෝ දන්නවා I2 කියලා කියන්නේ මතක් කරගන්න I2 කියලා කියන්නේ ද්‍රව්‍යද නිර්ද්‍රව්‍යද නිර්ද්‍රව්‍ය එකක් නම් වැඩිපුර දී වෙන්නේ කැමති කවුරු තුල නිර්ද්‍රව්‍ය ද්‍රාවක තුල කියලා කියන්නේ මේකේ ඉන්නවා ජලය කීප එහෙනම් මම කියනවා මේකේ හරි වැඩිපුර දී වෙන්නේ කැමති I2 කවුරු තුලද ඉතින් දැන් ආරම්භයේදී අගර බලන්න මම මේ කියන කතාවේ ආරම්භයේදී හරි ආරම්භයේ හරි මෙබල ජලය තුල යම් ප්‍රමාණයක් I2 තියෙනවා හරි I2 ජලය තුල යම් ප්‍රමාණයක් තියෙනවා මම නිකන් තුලේ හරි ඊතර කලාපේ I2 පොඩ්ඩක්වත් නැහැ ඒ නිසා අපි කියනවා මෙන්න right ආරම්භයේදී ජලය තුල තියෙන I2 ශීඝ්‍රයෙන් හරි ඊතර කලාපයට ඇතුළු වෙනවා. ඇයි? මම අපෝ කියනවා I2 වැඩිපුර දිය වෙන්නේ කැමති කවුරු තුලද? ඊතර තුල. දැන් ඊතර තුල I2 නැහැ. ජලයේ I2 ගොඩක් තියෙනවා. ඒ නිසා I2 වේගයෙන් ඊතර කලාපයට ඇතුළු වෙනවා. එනවා මම කතා. එතකොට ඔන්න ආරම්භයේදී ජලීය කලාපයේ තියෙන I2 ඊතර කලාපයට කිසියම් ශීඝ්‍රතාවයක ඇතුළු. හරි. කිසියම් ශීඝ්‍රතාවයක මම මොහොලින්නේ ඒක කතාව. ඒ කියන්නේ ආරම්භයේදී මෙන්න මේ ක්‍රියාවලිය කිසියම් ශීඝ්‍රතාවයක ආරම්භයේදී මේ ක්‍රියාවලිය. හරි. එතකොට ආරම්භයේදී හරි ආරම්භයේදී ඊතර කලාපයේ I2 කියලා එකක් නැහැ. ඊතර කලාපයේ I2 කියලා එකක් නැහැ. ඒ නිසා ආරම්භයේදී ඊතර කලාපයේ තියෙන I2 ජලීය කලාපයට ඇතුල් වීම
කියලා ක්‍රියාවලිය මම කියන කතාව මොකද තේරුන්නේ නෑ පැටලිලා ආරම්භයේදී මේ කලාපේ I2 නෑනේ හරිද ඒතර ආරම්භයේදී ඊතර කලාපේ ඉඳන් ජලීය කලාපයට I2 ඇතුල් වීම කියලා ක්‍රියාවලිය වෙනවද වෙන්නේ නෑ එතකොට දැන් ආරම්භයේදී මේ ක්‍රියාවලිය කිසියම් ශීඝ්‍රතාවයකින් සිදු වෙනවා මේ ක්‍රියාවලිය ආරම්භයේදී සිද්ධ වෙන්නේ නැහැ හරි සිද්ධ වෙන්නේ ජලීය කලාපයේ තියෙන I2 ඉහළට යනවා හැබැයි ඊතර කලාපයේ I2 නැති හින්දා ඒවා ජලයට ඇතුළු වෙන කියලා පේන්නේ දැන් එතකොට පොඩි ප්‍රස්තාරයකට එක්ක වැඩි කතාවක් ලේසි right එහෙනම් ප්‍රස්තාරයක් ගමු නේ මතක නේද සමතුලිත සාධන ප්‍රස්තාරය හරි මම කියනවා මේ පැත්තට ගන්නවා කාලය right මේ පැත්තට ගන්නවා එක් ක්‍රියාවලිය චීකතා හරි ඒතර ආරම්භයේදී ජලීය කලාපයේ ඉන්න I2 ඊතර කලාපයට ඇතුළු වීම කියන ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය කිසියම් අගයක් එහෙනම් කිසියම් එතකොට ආරම්භයේදී ඊතර කලාපයේ I2 නැති නිසා ඊතර කලාපයේ ඉඳන් ජලීය කලාපයට I2 ඇතුළු වීම ක්‍රියාවලියක් වෙන්නේ නැහැ එහෙනම් ඒ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය කොච්චරද වෙන්නේ ෂෝට් දැන් මොකද දැන් ඔන්න මේ වැඩි ආරම්භයේදී වේගයෙන් වෙනවා හරිද දැන් ඔයාලට තේරෙන්න ඕනේ ජලීය කලාපයේ තියෙන I2 ඊතර කලාපයට ඇතුල් වෙන්න ජලීය කලාපයේ තියෙන I2 ප්‍රමාණය මොකක්ද වෙන්නේ අඩුයි. ඒ ජලීය කලාපයේ I2 සාන්ද්‍රණය මොකක්ද වෙන්නේ අඩුයි. එතකොට සාන්ද්‍රණය අඩු වෙනකොට මේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය එන්නේ නෙමෙයි I2 ඊතර කලාපයට ඇතුල් වීමේ ශීඝ්‍රතාවය එන්නේ මොකක්ද වෙන්නේ අඩුයි. එතකොට මේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය එන්නේ අඩුයි. හරි මේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය එන්නේ එතකොට ටිකෙන් ටික ඊතර කලාපයේ I2 සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ දැන් මේකේ තියෙනවා මෙතෙන්ට ඇතුල් වෙනවා. එතකොට ඊතර කලාපයේ ඉඳන් ජලීය කලාපයට I2 ටිකෙන් ටික ඇතුල් වෙන ශීඝ්‍රතාවය තවමත් වැඩි. එතනකට එහෙනම් ඔන්න ඊතර කලාපයේ ඉඳන් ජලීය කලාපයට I2 ඇතුල් වෙන ශීඝ්‍රතාවය වෙන්නේ වැඩි. එහෙනම් මේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය ජලීය කලාපයේ ඉඳන් ඊතර කලාපයට I2 ඇතුල් වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඊතර කලාපයේ ඉඳන් ජලීය කලාපයට I2 ඇතුල් වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි කිසියම් අවස්ථාවකදී මේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය වෙන්නේ සමාන. අන්න ඒ ශීඝ්‍රතාව සමාන වුණාට පස්සේ හරි මතක් කරන්න මම අර අද්දකින් ගොල්ලන්ට පන්තිවල පෙන්න කතාව මේ හරි උතර බලන්න මම කරනවා මෙන්න ජලීය කලාපයේ ඉඳන් ඊතර කලාපයට I2 ඇතුල් වීමේ ශීඝ්‍රතාවය මම පෙන්නනවා මගේ දකුණු අත මේ ඇති හරිනේ ඔයගොල්ලන්ට ඔය දෙපැත්ත මාරුලා දැන් පේන්නේ බලන්න ඊට පස්සේ ඊතර කලාපයේ ඉඳන් ජලීය කලාපයට I2 ඇතුල් වීමේ ශීඝ්‍රතාවය මම පෙන්නනවා මගේ වම් අත දැන් බලමු ආරම්භයේදී ජලීය කලාපයේ සිට ඊතර කලාපයට I2 ඇතුල් වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි? ඊතර කලාපයේ ඉඳන් ජලීය කලාපයට ඇතුල් වීමේ ශීඝ්‍රතාවය මොකද්ද වෙන්නේ? ශූන්‍ය. වැඩි නෙවෙයි ශූන්‍ය. මේ කාලයත් එක්ක හරි කාලයත් එක්ක ජලීය කලාපයේ ඉඳන් ඊතර කලාපයට I2 ඇතුල් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ මෙන්න මේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය එන්නේ මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ඇයි? ජලීය කලාපයේ I2 සාන්ද්‍රණය අඩු වෙන හින්දා ටිකෙන් ටික මොකද වෙන්නේ ජලීය කලාපයෙන් ඉඳන් ඊතර කලාපයට I2 ඇතුළු ශීඝ්‍රතාවය අඩු ඊතර කලාපයේ I2 සාන්ද්‍රණය එන්න වැඩි වෙන හින්දා මොකද වෙන්නේ ඊතර කලාපයෙන් ඉඳන් ජලීය කලාපයට I2 ඇතුළු ශීඝ්‍රතාවය එන්න මොකද වෙන්නේ වැඩි දැන් මේක අඩු වෙනවා මේක වැඩි වෙනවා හරිනේ රයිට් එහෙනම් මම අපෝ කතාවට එනවා රයිට් හරි එතකොට මේ සමහරවිට පොඩි ගෲප් ඩවුන්ස් වෙනවා ඒක දැන් අපි ඇත්තටම වෙන ස්ක්‍රීන් එකක් තියාගෙන කරනකොට අපි ස්ක්‍රීන් එකෙන් උඩට පිට දෙපොට බැලුවා. රයිට් now අපි බලමු. එහෙනම් මම ක්‍රමෙන් ආරම්භයේදී රයිට් ජලීය කලාපයෙන් නම් ඊතර කලාපයට I2 ඇතුළු වීමේ ශීඝ්‍රතාවය වැඩි යගිය. ඊතර කලාපයෙන් නම් ජලීය කලාපයට I2 ඇතුළු වීමේ ශීඝ්‍රතාවය රයිට් ශූන්‍යයි. කාලයත් එක්ක රයිට් ජලීය කලාපයෙන් නම් ඊතර කලාපයට I2 ඇතුළු වීමේ ශීඝ්‍රතාවය ටිකෙන් ටික අඩු වෙනවා. ඊතර කලාපයෙන් ඉඳන් ජලීය කලාපයට I2 ඇතුළු වීමේ ශීඝ්‍රතාවය ටිකෙන් ටික වැඩි වෙනවා.
ඔබ ගිහිල්ලා කිසියම් අවස්ථාවක් එනවා. ඒ දෙක මොකද්ද වෙන්නේ? සමාන. මතකයිද? මේ එකක් අඩු වෙනවා අනික වැඩි වෙනවා. කිසියම් අවස්ථාවක් එනවා මේ දෙක මොකද වෙන්නේ? අන්න එහෙම සමාන වුණාට පස්සේ. හරි. එතනින් පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ එක I2 එකක් ඊතර කලාපයට පනිද්දි එකක් පනිනවද? ඊතර කලාපයට මෙතන ඉඳන් I2 දෙකක් පනිද්දි ඊතර කලාපෙන් දැන් ජලයේ කලාපයට I2 පනිනවද? ඒ කියන්නේ මේ පැත්තට යන I2 මේ පැත්තට I2 යන ශීඝ්‍රතාවය මේ පැත්තට I2 යන ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? සමාන. එතනම right. එතනින් පස්සේ අපි කියනවා මේ ශීඝ්‍රතා දෙකම සමානව තමයි කියන්නේ. හරි? එතනින් පස්සේ මේ ශීඝ්‍රතා දෙකම සමාන. ඒ කියන්නේ මෙන්න මේ ශීඝ්‍රතා දෙක සමානව පස්සේ තවදුරටත් කාලයත් එක්ක ඊතර කලාපයේ I2 සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. ජලීය කලාපයේ I2 සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ කලාපයේ I2 සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ අපි කියන දැන් පද්ධතිය මොකක් වෙලාද? සමතුලිත. හරිද? right. එතකොට තවදුරටත් මේ වැඩ දෙක වෙනවන්නේ. ඒ නිසා අපි කියනවා මේක කියලාද? ගතික සමතුලිත. අනේ. right. එහෙනම් අපි කියනවා මෙන්න මෙතනින් පස්සේ පද්ධතිය ගතික සමතුලිත. එතකොට එකම කලාප දැන් කියන්නේ මේක ද්‍රව කලාප පොදු ද්‍රව්‍යයක් ව්‍යාප්ත වෙලා සමතුලිතතාවය. එහෙනම් එකම જાතිය කලාප දෙක ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා ඉන්නේ එක කියනවා මෙන්න සමජාතීය කලාප සමතුලිතතාවය. හරි. අපි ඉස්සෙල්ලාම කරේ. නම් ආපහු කියනවා මොකද්ද මේ කතාව? මොකද්ද අපි කරේ? අපි කිව්වා ජලයේ අරන් ඒක I2 දිය කරා. ඒකට ඊතර දැම්මා. රයිට්. දැන් මොකද උනේ? ආරම්භයේදී ජලීය කලාපයේ I2 තියෙනවා ඊතර කලාපයේ I2 නෑ. දැන් මොකද වෙන්නේ? ආරම්භයේදී ජලීය කලාපයේ ඉඳන් ඊතර කලාපයට I2 තුලි විශේෂතාවය වැඩි යගෙන ආරම්භයේදී ඊතර කලාපයේ ඉඳන් ජලීය කලාපයට I2 තුලි විශේෂතාවය ශූන්‍යයි. මේ වැඩේ වෙන්න කාලයත් එක්ක ජලීය කලාපයේ I2 සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ හින්දා ජලීය කලාපයේ ඉඳන් ඊතර කලාපයට I2 තුලි විශේෂතාවය අඩු වෙනවා. ඊතර කලාපයේ I2 සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ නිසා ඊතර කලාපයේ ඉඳන් ජලීය කලාපයට I2 ඇතුළේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ශීඝ්‍රතාව සමාන වෙච්චාම අන්තිම මොකද වෙන්නේ? හරි. එතකොට අපි කියනවා සමජාතීය කලාප සමතුලිතතාවය. ඔක අපි නිරූපණය කරනවා මෙහෙම. I2 මලියවත් ජලය. ඔක ජලය කියලා දෙයක් නැතුව AQ කියලා දෙයක් තිබ්බොත් කිසිම ගැටලුවක්. හරි. ඊට පස්සේ ඒක සමතුලිතව ඉන්නවා. right මෙතන. A2 කවුද? අපි ලියමු. හරි. මේක ජලය කියලා යද්දී මේක AQ කියලා තිබ්බොත් කිසි ගැටලුවක් නැහැ ජලීය. I2 කියන්නේ. අපි කියනවා එතන වඩා ඔයගොල්ලෝ මතක තියාගන්න ලේසියි මෙතන ජලය කියලා ලියන්න. තියාගන්න ලේසියි. අපි සමතුලිතතාවය වෙන්නේ. එහෙනම් මේ තියෙන මොකද සමතුලිතතාවය? හැමෝම කියන්නේ මේ තියෙන සමතුලිතතාවයේ ඉදිරි ප්‍රතික්‍රියාව මේ තියෙන්නේ පසු ප්‍රතික්‍රියාව. හැබැයි මේ දක්වාම මම කොහෙවත් නැක ඉදිරි ප්‍රතික්‍රියාව පසු ප්‍රතික්‍රියාව වගේ භාවිත කරේ නැහැ. ඒකට හේතුව තමයි මේක ප්‍රතික්‍රියාව කියලා කියන එක ටිකක් ගැලපෙන්නේ නැහැ. ඇයි ගැලපෙන්නේ නැත්තේ? ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ රසායන ද්‍රව්‍ය එකක් හරි කීපයක් හරි එකතු වෙනවා. හරි? වෙනත් රසායන ද්‍රව්‍ය එකක් හෝ කීපයක් හදන්නේ. දැන් මේකේ මේ පැත්තේ තියෙන I2 මේ පැත්තේ තියෙන I2. මේ පැත්තේ රසායනික සංයුතියක් I2 රස සංයුතියක් I2. ඒ කියන්නේ දෙපැත්තට ඇති රසායනික සංයුතිය වෙනස් වෙලා නැහැ. ඒ නිසා මේක ප්‍රතික්‍රියාවක් කළොත් පොඩි අවුලක් තියෙනවා. ඒ නිසා මේක වඩා හොඳයි ඉදිරි ක්‍රියාව. හරි ඉදිරි ක්‍රියාව. මේක මොකක්ද දෙන්නේ? පසු ක්‍රියාව. වැඩිශී. ඒක කතාව. ඒ නිසා අපි කියනවා මේ තියෙන ඉදිරි ක්‍රියාවලිය වෙන්නේ පසු. හරි. දැන් ඔය තමයි සමජාතීය කලාප සමතුලිතතාවය ඇති වෙනවා. හරි. right. දැන් අපි කොටක් වෙනස් කරමු. අපි මේ කිව්වේ ජලය සහ I2 වලට. හරි. දැන් මම ඔබ වෙනස් කරනවා මේ. මේකමයි වෙනස් කරන්නේ. දැන් මේ පොඩු ලියුවා කැටල ලියනවා මම කලායි ඈ. කොහොමද වෙනස් කරන්නේ? මම අපොලියට. බලන්න. මම කියනවා මෙන්න බීකරයක් අරන් right ඉස්සෙල්ලා මම මේකට ජලය දානවා කියලා නේ. දැන් මම කියනවා මේකට ජලය උඩට දානවා ඔන්න
right අපි කියමු A කියලා ද්‍රවය. හරි ඔන්න අපි A ද්‍රවය කියලා ලියමු. හරි මේකේ A ද්‍රවය කියලා කියන්නේ හරියට ජලය වගේ එකක්. හරි ජලය වගේ. හරි ඒකේ මම දිය කරනවා x කියලා ද්‍රවය. ඒකලා මම මේකට දානවා අපි කියමු right B කියන ද්‍රවය. B කියන නේ B කියන ද්‍රවය. B කියන ද්‍රවය හරියට මේ වගේ. අපි උදාහරණයක් වශයෙන් කියමු right ඊතර වගේ එකක්. එහෙම නැත්නම් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වගේ එහෙම නැත්නම් ක්ලෝරෝෆෝම් වගේ එකක්. දැන් මට මතක් වෙනවා මේකට CCl පොදයක් වුණා ඒක හරියට හිනවා. ඒක දෙකක් විතර ගන්න තියෙන්නේ. right එතකොට මේ x කියලා කියන්නේ මේ දෙක තුලම දියවන ද්‍රව්‍යයක්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කවුද I2 වගේ එකක් Br2 වගේ එකක් ආගත්තොත් එහෙම හරි ඇමෝනියා වගේ එකක් ලිගන්න පුළුවන් ගැටලුවක්. හරි හැබැයි මේ x කියන එක හොඳට මතක තියාගන්න මේ ද්‍රවය තුල දිය වෙන්න මේ ද්‍රවය තුල ඉන්නේ කොහොමද ඒ විදිහට මේක තුල ඉන්නේ. මේක තුල ඉන්නේ x නම් මේක තුල x. මේක තුල ඉන්නේ x2 නම් මේක තුල ඉන්නේ x2. මේක තුල ඉන්නේ x3 නම් මේක තුල ඉන්නේ x3. ඒ කියන්නේ මේක ඇතුලේ ඉන්න ආකාරය මේක ඇතුලේ ඉන්න ආකාරය සමාන. එතකොට තමයි සමාන. හරි. එහෙනම් මම කරා මේක පද්ධතිය සමත කරලා. හරි. දැන් අපි ඉස්සෙල්ලා කතාවට ගමු. අපි උපකල්පනය කරමු x කියන එක නා a ට වඩා වැඩිපුර දිය වෙනවා කවුරු තුලද b තුල. අපි උපකල්පනය කරමු. right? එහෙනම් උපකල්පනය කරමු. දැන් මොනවද අපි කියන්නේ? එහෙම කියන්න ඕනේ අපි ටිකක් කියමු. a සහ b එකේ ස්පර්ශලා ඉන්නවා. ඒ දෙක අනිශ්චිතයි. x කියන එක නා a තුලයි b තුලයි දෙකේම තියෙනවා. දැන් එහෙනම් අපි කියනවා වෙන්න ආරම්භයේදී මං කිව්වේ a තුල විතරනේ x තිබ්බේ. එහෙනම් මොකද වෙන්නේ ආරම්භයේදී a තුල x සාන්දනය වැඩි හින්දා ආරම්භයේදී a කලාපයේ සිට b කලාපයට x තුල දීපේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? වැඩි යන්නේ. ආරම්භයේදී b කලාපයේ x නැති හින්දා b කලාපයේ ඉඳන් a කලාපයට x තුල දීපේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? ශූන්‍යයි. හරිද? කාලයත් එක්ක a කලාපයේ ඉඳන් b කලාපයට x ඇතුළු වීම හරි මොකද වෙන්නේ? ශීඝ්‍රතාවය අඩු වෙනවා. කාලයත් එක්ක b කලාපයේ ඉඳන් a කලාපයට x ඇතුළු වීම ශීඝ්‍රතාවය වැඩි වෙනවා. කිසියම් අවස්ථාවකදී ශීඝ්‍රතාව සමාන වෙනවා. පෙර පද්ධතිය මත වෙන්නේ සමතුලිත. හරි. හරි. දැන් සමතුලිත වුණාට පස්සේ අපි කියනවා තවදුරටත් කාලයත් එක්ක b තුල x සාන්දනයම a තුල x සාන්දනයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මොනවා පද්ධතිය මොකක්ද? ගතික සමතුලිතයි. ඒ සමතුලිතතාව නිරූපණය අපි කියනවා x a තුල හරි මේකට කියනවා x b හරි එසත් right එහෙනම් මේ තියෙන අපි කියනවා ආරම්භයේදී හරි ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය මේ තියෙන ආරම්භයේදී පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය මෙතනින් පස්සේ ඉදිරි ක්‍රියාවලියේ ශීඝ්‍රතාවයයි පසු ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය සමානයි ප්‍රතිපත්ති හරි ආයෙත් අපිට එහෙනම් අපි පොඩි සටහනක් දාලා ඉලක්කය. අපි ලියමු මාතෘකාව සමජාතීය කලාප සමතුලිතතාවයේ ඇති වෙන ආකාරය. හරි. එවන මේ දැන් A සහ B යනු එකිනෙක අමිශ්‍ර ද්‍රව දෙකක් සලකමු. A සහ B යනු එකිනෙක අමිශ්‍ර ද්‍රව දෙකක් සලකමු. x යනු x යනු A සහ B ද්‍රව දෙක තුලම එකම අණුක ආකාරයෙන් දියවන පොදු ද්‍රව්‍යයක් සලකමු. A තුල x ද්‍රවණය කරන ලද
X ද්‍රවණය කරන ලද ද්‍රාවණයක් අඩංගු බීකරයකට B ද්‍රවය සල්ෆයක් යොදා පද්ධතිය සංවෘත කරන ලද අවස්ථාවක් සලකමු. පද්ධතිය සංවෘත කරන ලද අවස්ථාවක් සලකමු. right කියලා. ඊළඟ සරහන් කරනකොට රූප සමාන කරගන්න. මේ වගේ A ද්‍රවය B ද්‍රවය දෙකේම X දිය වෙනවා. ඕන ලියන්න B ද්‍රවය කියන්නේ ඊතර CCl4 CH3 වගේ එකක්. A ද්‍රවය කියන්නේ ජලය වගේ එකක්. X කියලා කියන්නේ I2 Br2 වගේ එකක්. right ඉක්මනට පොඩ්ඩක් ආන්සර්. සමතුලිතය කියන්නේ මේක දෙන්නේ. හරි. දෙයට පාලින් පාඩලි. ආරම්භයේදී A ද්‍රවය තුල X සාන්ද්‍රණය වැඩි බැවින් A කලාපයේ සිට B කලාපයට X ඇතුල් වීමේ ශීඝ්‍රතාවය කිසියම් අගයක් ගනී. ආරම්භයේදී B කලාපය තුල X නොමැති නිසා ආරම්භයේදී B කලාපයේ සිට A කලාපයට X ඇතුල් වීමේ ශීඝ්‍රතාවය ශූන්‍ය වේ. කාලයත් සමග ඒ කලාපයේ X සාන්ද්‍රණය අඩු වන නිසා ඒ කලාපයේ සිට B කලාපයට X ඇතුල් වීමේ ශීඝ්‍රතාවය අඩු වේ. කාලයත් සමග B කලාපයේ X සාන්ද්‍රණය වැඩි වන නිසා B කලාපයේ සිට A කලාපයට X ඇතුල් වීමේ ශීඝ්‍රතාවයේ කාලයත් සමග වැඩි වේ. කිසියම් අවස්ථාවකදී
කිසියම් අවස්ථාවකදී A කලාපයේ සිට B කලාපයට B කලාපයේ සිට C කලාපයට B කලාපයේ සිට C කලාපයට x ඇතුළු වීමේ ශීඝ්‍රතාවයන් සමාන වන අතර x ඇතුළු වීමේ ශීඝ්‍රතාවයන් සමාන වන අතර ඉන්පසු තවදුරටත් කාලය සමග ඉන්පසු තවදුරටත් කාලය සමග කලාප දෙකෙහිම x සාන්ද්‍රණය කලාප දෙකෙහිම x සාන්ද්‍රණය වෙනස් නොවේ මේ අනුව පද්ධතිය ගතික සමතුලිතතාවයකට එළඹී පවතින අතර මෙම ගතික සමතුලිතතාවය සමජාතීය කලාප සමතුලිතතාවය ලෙස හැඳින්වේ. සමජාතීය කලාප සමතුලිතතාවය ලෙස හැඳින්වේ. එය පහස් දහන් පරිදි නිරූපණය කෙරේ. හරි? කියලා නිකම් මේක දාන්න. XA XB. හරි. ඇත්තටම ඕකේ. හරි. මේ පැත්තේ ලියන්න ඕනේ A මේ පැත්තේ ලියන්න B ඒක කියලා විශේෂයක් නැහැ. ඔය දෙකෙන් මොකක්ද ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි. මේකදී උඹ ලියමු. හරි. right. හරි එහෙනම් පොඩි අනුමානිකාවක් වගේ නිකම් පොඩි පොයින්ට් එකක් ගන්න. කාලය සමග ඉදිරි සහ පසු ක්‍රියාවල ශීඝ්‍රතාව විචලනය. කාලය සමග ඉදිරි සහ පසු ක්‍රියාවලිවල ශීඝ්‍රතාව විචලනය. දැන් ප්‍රශ්නයක් තේරුණ කතාව මේ ඉදිරි ක්‍රියාවල ශීඝ්‍රතාවයේ කාලයත් එක්ක අඩු වෙනවා. පසු ක්‍රියාවල ශීඝ්‍රතාවයේ කාලයත් වැඩි වෙනවා. දෙන සමානච්ඡම් පත්තින පදේ සම. හරි. දැන් therefore right then මේ කාලය සමග A සහ B කලාප දෙකේ x සාන්ද්‍රණය වෙනස් වෙනවා. දැන් අපි ගත්තේ ආරම්භයේදී x දිය කරා A තුල A ද්‍රාවණය මේකට දැම්මා දාලා ඒගොල්ලෝ B දැම්මා කියන්නේ. හරි? දැන් බලමු අපි කාලයත් එක්ක A සහ B කලාප දෙකේ x සාන්ද්‍රණය වෙනස්. ඔක ආකාර කීපයක් වෙනවා. ඒ බලන්න. පළවෙනි. හරි. ආයෙත් මම කරනවා මේ. හරිද? මේ පැත්තට මම ගන්නවා කාලය. right මේ පැත්තට මම ගන්නවා සාන්ද්‍රණය. හරි. දැන් හොඳට බලන්න මම මේ කියන කතාව නේ. right මේක ටික තේරුම් ගන්න ඕනේ. දැන් මේ A සහ B තුල x ගේ ද්‍රාව්‍යතාවයත් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් නේ. එහෙනම් මම කරනවා මෙන්න A හි ද්‍රාව්‍යතාවය. හොඳට බලන්න මම මේ කියන කතාව නේ. හරිම වැදගත් දෙයක් මම කියන්නේ. හරිනේ? බලන්න මම කියනවා මෙන්න x ද්‍රාව්‍යතාවය
මම කියනවා A තුලදීට වඩා B තුලදී වැඩි වෙනවා. මොකද මම මේ කියන්නේ? ඒ කියන්නේ මේ සරල කතාවක්. මේ මම කියන්නේ A තුල x දිය වෙනවාට වඩා B තුල x දිය වෙනවා වැඩි වශයෙන්. හරියට මේ වගේ. I2 හිතන්න. ජලයේ I2 දිය වෙන්නේ සුළු වශයෙන්. E තුල I2 දිය වෙනවා ගොඩක්. තේරුණාද? අන්න ඒ වගේ. හරි? ඒතකොට ජලය සහ ඊතර අතර I2 ගත්තාම ජලයේ I2 දිය වෙන්නේ සුළු වශයෙන්. ඊතරවල විචාර වශයෙන්. තේරුණාද? මම කියන්නේ එහෙම එකක්. මම කියනවා මේ x කියන එක නා A ට වඩා B තුල වැඩි දිය වෙනවා. දැන් බලමු කොහොමද වෙන්නේ? ආරම්භයේදී A තුල x සාන්දනය කොහොමද වැඩි? හරිද? B තුල x සාන්දනය මොකද වෙන්නේ? ශුන්‍යයි. නේද? A ට වඩා B තුල x දිය වෙන්නේ වැඩි වශයෙන් නම් මොකද වෙන්නේ? සමතුලිතතාවයේ ඇති වෙනකොට A තුල තියෙන x සාන්දනයට වඩා B තුල තියෙන x සාන්දනය මොකද වෙන්නේ? වැඩි. කියලා එහෙනම් මෙන්න B තුල තියෙන x සාන්දනය නෙමෙයි. A තුල තියෙන x සාන්දනය නෙමෙයි. තේරුණාද මම කියනවා? මොකක්ද වෙන්නේ? A තුල x සාන්දනය වැඩි අගේ පිටා අඩු වෙලා මෙතනින් පස්සේ කියනවා. එහෙනම් right ඔය තියෙන මොකක්ද? right B තුල x ගේ සාන්දනය. හරි B තුල x හරි එතකොට sorry A තුල x සාන්දනය ආරම්භයේදී A තුල ගොඩක් තිබ්බ ටිකෙන් ටික අඩු. හරි මේ තියෙන්නේ A තුල x සාන්දනය. තේරුණාද මම කතාව? අපි අර පොඩ්ඩක් එක පැහැදිලි කරගමු. මොකද මම මේ කියන්නේ? මේ x කියන එක නා දිය කරපු A තමයි ගත්තේ. හැබැයි x වැඩිපුර දිය වෙන්නේ A තුල නෙවෙයි B තුල. ඒ නිසා සමතුලිතතාවය ආරම්භයේදී A තුල x සාන්දනය වැඩි. හරිනේ? සමතුලිතතාවය ඇති වෙද්දී මොකද වෙලා තියෙන්නේ? A ට වඩා B තුල x ගාමතාවය වැඩි හින්දා A ට B තුල x සාන්දනය මොකද වෙන්නේ? එන්නේ අපිට වැඩි. right? මෙන්න ආරම්භයේදී A තුල x සාන්දනය වැඩි. ටික ටික වෙනවා. ආරම්භයේදී B තුල x සාන්දනය ශූන්‍යයි. ටික ටික වැඩි වෙලා මෙන්න දැන් B තුල x සාන්දනය. අවසානයේ සමතුලිතතාවය ගත්තාම මොකද වෙන්නේ? සමතුලිතතාවයේදී A ට වඩා B තුල x සාන්දනය බදලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ඕනනම් හිතාගන්න මොන වගේ එකක්ද? උදාහරණයක් දෙන්න. හරි. ජලය සහ ඊතර අතර I2 කරාද? right. ඊට පස්සේ මේ වගේ වුණොත් එහෙම. මේ වගේ වුණොත් එහෙම. කතාව මෙහෙම කොහොමද? මම කියනවා x ද්‍රාවකතාවය මම කියනවා A තුලට වඩා B තුල අඩුයි. හරි? දැන් කොහොමද වෙන්නේ? right. පස්සාරේ නම් මේ වගේ වෙන්නේ. බලමු. දැන් තනියම ඕගොල්ලෝ දන්න තමයි හොඳ. right. දැන් මේ අද පළවෙනි දවසේ මේ විදිහට ඒක සම්බන්ධයෙන් මම කතා කරනවා. right? එතකොට දැන් මොකද කියන්නේ? ආරම්භයේදී A තුල x සාන්දනය වැඩි නේ. හරි. B තුල x සාන්දනය ශූන්‍යයි. දැන් මොකද වෙන්නේ? අනිවාර්යෙන් කාලයක් එක්ක A ගෙන් B ට x යන හින්දා A තුල x සාන්දනය මොකද වෙන්නේ? අනිවාර්යෙන් අඩු වෙනවා. B තුල x සාන්දනය මොකද වෙන්නේ? අනිවාර්යෙන් වැඩි වෙනවා. හැබැයි A තුලට වඩා B තුල x දිය වෙන්නේ අඩු වෙන්නේ. ඒ නිසා සමතුලිත අවස්ථාව එනකොට වැඩි x සාන්ද්‍රණයේ තියෙනවා. අවුරුදු මේ දෙන්නගේ ඒ තුල දැන් එන මොකක්ද මේ හරිද? සරල දෙයක් පොඩ්ඩක් හිතන්න. හරි. මේ කාලයක් එක්ක ඒ තුල x සාන්ද්‍රණය අඩු වෙලා right හරි මේ සටහන් නැත්නම් ස්මාර්ට් පොඩ්ඩක් පේනකොට මම අදින සලහන් වල චුට්ටක් වෙනස් වෙලා ඒක පුළුවන්. ඒක සවුරු උත්තරේ බලන්න. ආරම්භයේදී මෙන්න A තුල x සාන්දනය වැඩි ටික අඩු වුණා. මෙතන ප්‍රශ්නේ. මේ මොකද මම අදලා තියෙන්නේ x ගේ සාන්ද්‍රණය A තුල. ආරම්භයේදී B තුල x සාන්ද්‍රණය ශූන්‍යයි. කාලයක් එක්ක ටික වැඩි වුණා. ඒ කියන්නේ මොකද x සාන්ද්‍රණය සමතුලිත අවස්ථාවේදී මොකක්ද වෙලා තියෙන්නේ? සමතුලිත අවස්ථාවේදී right A ට වඩා B තුල x සාන්ද්‍රණය පද වෙන්නේ අඩුයි.
බොහොම කලාතුරකින් වෙන්න පුළුවන් තව එකක් තියෙනවා. හරි? ඒක මම මෙතනින් ඇදලා ගන්න. ඈ බොහොම කලාතුරකින් වෙන්න පුළුවන් තව එකක් තියෙනවා. මේක සයිද්ධාර්ථිකයි. මේක ඇත්තටම ඔයගොල්ලන්ට හම්බෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේක සයිද්ධාර්ථිකයි. අමගන්න මේ වගේ. තුන්වෙනි අවස්ථාව. මම කියනවා x ද්‍රාව්‍යතාවය x කියන පොදු ද්‍රව්‍ය ද්‍රාව්‍යතාවය x ද්‍රාව්‍යතාවය right a තුලයි b තුලයි සමාන. හරි ඒක වෙන්නේ නැහැ මේක මේක කියන්නේ right මේක සයිද්ධාර්ථිකයි. කතාව තේරුම් මේක මූලොත් එහෙම මොකද්ද? ඒ මූලොත් මොකද්ද? ඒක වෙන්නේ නැහැ කියලා කලින් කියලා වෙයි කියන්නේ ඒක සමන් කියලා දෙන්නේ නැහැ. මේක නම් සයිද්ධාර්ථිකයි. හරිද? ක්‍රම ක්‍රම මේ පැත්තට මෙන්න කාලය මේ පැත්තට මෙහෙම සාන්ද්‍රණය ආරම්භයේදී ඒ තුල x සාන්ද්‍රණය මොකද්ද වෙන්නේ? වැඩියාගේ b තුල x සාන්ද්‍රණය මොකද්ද වෙන්නේ? ශූන්‍ය. මොකද්ද වෙන්නේ? කාලයත් එක්ක a තුල x සාන්ද්‍රණය අඩු වෙනවා. b තුල x සාන්ද්‍රණය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. දෙන්නගේ ද්‍රාව්‍යතාවයන් සමානයි. ඒ නිසා මෙතනින් පස්සේ ඒ කලාප දෙකේ එක එක කරන්නේ x සාන්ද්‍රණය මොකද්ද වෙන්නේ? මේ තියෙන්නේ x සාන්ද්‍රණය කවුරු තුල? a තුල එදින x සාන්ද්‍රණය කවුරු තුල? සමතුලිතතාවයේදී a තුල x සාන්ද්‍රණය b තුල x සාන්ද්‍රණය මොකද වෙන්නේ? ඕම එක ප්‍රායෝගිකව අපිට හම්බෙන්නේ right සයිද්ධාර්ථික කියන්නේ කෙනෙක්තරගේ රා එනම් අපි කියනවා මෙන්න right කාලය සමග a සහ b කලාප තුල x සාන්ද්‍රණය විචලන ආකාර තුනකින් අපිට දැන් කියනවා කාලය සමග a සහ b කලාප තුල A සහ B කලාප තුල x සාන්ද්‍රණය විචලනය. හරි. කියලා ලියමු. A සහ B කලාප තුල x ද්‍රාව්‍යතාවය අණු සමතුලිතතාවයේදී එම කලාප තුල x සාන්ද්‍රණය පහත ස්ථාන පරිදි විචලනය විය හැකියි. පාස්දාන පරිදි විචලනය විය හැකියි. හරි right. එහෙනම් අපි අර පොට්ටක් බලමු මොකද්ද කියන්නේ? මේ පොදු ද්‍රව්‍ය A ට වඩා B තුල දිය වෙනවා නම් සමතුලිතතාවයේදී B තුල එයාගේ සාන්ද්‍රණය මොකක්ද වෙන්නේ? වැඩි වෙනවා. හරි. පොදු ද්‍රව්‍ය B ට වඩා A තුල වැඩියෙන් දිය වෙනවා නම් සමතුලිතතාවයේදී A තුල එම ද්‍රව්‍යයේ සාන්ද්‍රණය මොකක්ද වෙන්නේ? හරි සරලයිනේ. හරි. අපි කියන්නේ මේ ද්‍රව්‍ය x කියන ද්‍රව්‍ය වැඩිපුර දිය වෙන්නේ මොන ද්‍රාවණය නම් ද්‍රවය තුලද? ඒ ද්‍රවය තුල සමතුලිතතාවයේදී යන සාන්ද්‍රණය මොකක්ද? වැඩි. හරි. හරි. එහෙනම් මේක උදාහරණයක් මම කිව්වා ජලය සහ ඊතර අතර අයිති. කරනවද? හරි. එතකොට ඊතර තුල තමයි අඩු වැඩි ඉන්නේ. මේ වගේ එකට උදාහරණයක් මම කියනවා මෙහෙම අපි දාමු ජලය සහ ඊතර තුල ඇමෝනියා. දැන් ඇමෝනියා කියන්නේ ද්‍රව්‍ය එකක් නේ. ඒක වැඩියෙන් දිය වෙන්නේ. හරි ඒක වැඩියෙන් දිය වෙන්නේ. right? අපි කියනවා ජලයට. අඩුවෙන් දිය වෙන්නේ. දැනගන්න. මේකට උදාහරණයක් අපිට කියන්න අමාරුයි. මොකද ඇත්තටම මේක සයිඩ් කරන්නේ. එහෙනම් අපි යටින් මෙහෙම කරමු. යටින් අංක 1 2 3 කියලා දාලා හරි පස් අංකයක් දාලා ඒක පේලියට බඳලා හොඳයි. දැන් මම තුන්වෙනි එක මේ පැත්තෙන් යන්නේ ඔයගොල්ලෝ කරන්නේ ඔයගොල්ලෝ ගන්න. හරි. එහෙනම් අංක 1 x ද්‍රාව්‍යතාවයේ a තුල දක්වන වැඩි නම් මේ විදිහයි උදාහරණයක් කියලා අංක 2 x ද්‍රාව්‍යතාවයේ b තුල a තුල වැඩි නම් මේ විදිහයි උදාහරණයක් කියලා right. තමයි